ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද බක්පුම් පෝය දවසක මේ බක්මහේ තමයි බුදුරජාණන් වහන්සේ දෙවිනි වතාවට ලංකාවට වැඩම කළේ. නමුත් ගොඩක් අයට සිංහල අලුත් අවුරුද්ද මිසක්කා බුදුරජාණන් වහන්සේ දෙවිනි වතාවට වැඩම කරලා මේ ලක්දිරණට යහපත සැලසූ බව අමතක වෙලා. මිනිස්යන් බිල්ලට ගන්න මනුස්ස වර්ගයා නසන බලවත් සැඩ යකුන් බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට මයංගනීට පැමිණ ඒ සැඩ යකුන් ලංකාවෙන් පළවා හැරලා මේ ලක්දිරණ ධර්මද්වීපයක් පිණිස වෙන් කළා. ඊළඟට සම්බුද්ධත්වයෙන් වසර 5කට පසු බක්මහේ මේ වගේ මාසයක අමාවක දවසක බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළේ. නාගදීපයට වැඩම කළ චුල්ලෝදර මහෝදර නාගයන් යුදයට පැමිණ සිටි සේනාව සමග බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් දමනය කළා. යම් මණික් පුටුවක් උදෙසානම් දබර කළේ ඒ මණික් පුටුව සියලු නාගයෝ එක්ව බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ මණික් පළඟේ වැඩින්ද බුදුරජාණන් වහන්සේ නාගයන්ට සරණ සීලය පිළිබඳව දහම් දෙසුවා. ඒ මණික් පළඟ වටකොට කළ නාගයන් එක්ව කළ සෑය නාගදීපයයි. ඒ නාගදීපයෙන් පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ යකුම් පළවා හැර දෙවනුව නාගයන් සමගි කරවා තුන්වෙනුව මේ ලංකාවේ තැනින් තැන වැඩහිඳ මේ ලක්දිරණ ගෞතම බුද්ධ ශාසනය පිණිස පූජනීය කළා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මේ ධර්මය ලක්දිවයින ප්‍රචලිත කරන්න බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයේ අදිෂ්ඨානයේ පැතිරුවා. ඉතින් පින්වතුනි, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දඹකුල පටුන ඉඳලා බෝධීන් වහන්සේ වඩම්මන කාලේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ නාගදීපේ සැඟවුණ විස්තර දේවානම්පියතිස්ස රජුරවන්ට කියා හිටියේ. දේවානම්පියතිස්ස රජුරුව තමයි මෙතෙක් කාලයක් නාගයින් පමණක් වන්දනා කළ ඒ දූපති ස්තූපය මිනිසුන්ගේ වන්දනාවට ලක් කළේ. ඉතින් අද වගේ පොම්පෝයේ දවසක අපි අසිරිමත් සිදුවීම සිහි කළා. මගේ මොනිදු දෙවෙනි වතාවට වැඩම කොට වදාළ වැඩ සිටිය මිනි පළඟ නිදන්ව ඇති නාගදීප පිම්බිමට নমස්කාර වේවා. සාදු සාදු සා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද විශේෂයෙන් මේ බක්පුම් පෝය දවසේ ධර්ම දේශනාවට මම හිතුවා විශේෂ මාතෘකාවක්. මේ දේශනාවේ නම ඡණ්ඩගාමිනී සූත්‍රය. ඡණ්ඩගාමිනී කියන්නේ ගම් ප්‍රධානියා. අද කාලේ හැටියට ග්‍රාම නිලධාරී වගේ. එතකොට මෙයා කැමැති බනින් නැතුව යන්න. නමුත් මේ මිනිස්සු පිළිවෙලක් කරගන්න බනින්න වෙලා. එයා කැමැති සැර නොකර ඉන්න. නමුත් මේ මිනිස්සු පිළිවෙලකට නැතුව සැර කරන්න වෙලා. එයා කැමැති තරහ ගන්න නැතුව ඉන්න. නමුත් මිනිස්සු පිළිවෙලක් කරන්න තරහ ගන්න වෙලා. ඔහු කැමැති දඬුවම් නොදී ඉන්න. නමුත් මිනිස්සුන්ගේ අකටයුතුකම් ඉදිරියේ දඬුවම් දෙන්න වෙලා. දැන් ඔහු ඒ තැනටපත් උනේ මොකක් නිසාද කියලා කතාවක් නැහැ. ගමේ මිනිස්සු ගාමිණී ඡණ්ඩයි, ගාමිණී පරුසයි කියලා ගාමිණීට ඡණ්ඩගාමිණී කියලා නම දැම්මා. එදා සවැත් නුවර දෙවුරන් විහිරේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට
ওই ඡණ්ඩගාමිනී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩම කළා. පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකක් පසු ඉඳගෙන අහනවා ස්වාමීනි කෙනෙක් ඡණ්ඩ වෙන්නේ කොහොමද? කෙනෙක් කීකරු මුදුමොලොක් හිතක් තියෙන කෙනෙක් වෙන්නේ කොහොමද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිනී කෙනෙක් ඉන්නවා රාගය ප්‍රහාණය කළා නැහැ. රාගය ප්‍රහාණය කළා නැති ඔහුව අනිත් අය අවුස්සනවා. අනිත් අය අවුස්සනකොට මෙයා ඇවිස්සෙනවා. ඇවිස්සීලා මෙයා කෝපයත් ද්වේෂයත් පිට කරනවා. අන්න කෝපේ ද්වේෂේ පිට කරනකොට ඒකෙන ඡණ්ඩයි කියලා නාමයකට එනවා. ඔහු ඡණ්ඩ වෙනවා ඡණ්ඩි. එයා පාට දානවා ඊට පස්සේ. එයා තමයි ලෝකා. එයා අතපය දික් කරනවා. මොර දෙනවා. කෑ ගහනවා. ඔහු ඡණ්ඩ වුණා. ගාමිනී කෙනෙක් ද්වේෂය ප්‍රහාණය කළා නැහැ. ද්වේෂය ප්‍රහාණය නොකරපු නිසා අනිත් අය යාව අවුස්සනවා. කුපිත කරනවා. අනිත් අය විසින් කුපිත කරවන ඔහු ඇවිස්සීලා කුපිත වෙලා ද්වේෂයේ ක්‍රෝධය පිට කරනවා. අතපය දික් කරනවා. කෑ ගහනවා. මොර දෙනවා. ඊළඟට රණ්ඩු සරුවල් වල පටලැවෙනවා. අන්න ඡණ්ඩ වුණා. නපුරු වුණා. පරුස වුණා. ගාමිනී කෙනෙක් ඉන්නවා මෝහය ප්‍රහාණය කළා නැහැ. ඒ මෝහය ප්‍රහාණය කළා නැති කෙනාව අනිත් අය අවුස්සනවා. අවුස්සනකොට එයා ඇවිස්සෙනවා. ඇවිස්සලා ක්‍රෝධය, ද්වේෂය පිට කරනවා. දැන් එයා ඡණ්ඩයි පරුසයි. හැබැයි ගාමිනී කෙනෙක් ද්වේෂේ රාගේ ප්‍රහාණය කළා නම් අනිත් අයත් එක්ක ඔහු පැටලෙන්න යන්නේ නැහැ. අන් අය ඔහුව ඇවිස්සුවත් එයා ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සෙන්නේ නැති නිසා ආන්න එයා කීකරු කෙනෙක්, මොලොක් හිතක් තියෙන කෙනෙක් කියන ගණයට වැටෙනවා. ඔන්න කෙනෙක් ඉන්නවා ද්වේෂය ප්‍රහාණය කරලා. ද්වේෂය ප්‍රහාණය කරපු කෙනෙකුගේ ද්වේෂය අවසන්න පුළුවන්ද? බෑ. මෝහය ප්‍රහාණය කරපු කෙනෙකුගේ මෝහය අවසන්න පුළුවන්ද? අවසන්න බෑ. අද මිනිස්සු පාරට බැහැලා කෑ ගහන සියලු ප්‍රශ්න රහතන් වහන්සේ නමක් ඉන්න කාලෙක ඇවිස්සුණාට ඒ රහතන් වහන්සේ කවදාවත් පාරට බහිද්ද? ඒ රහතන් වහන්සේ කවදාවත් කැළඹෙයිද? හේතුව ඒ රහතන් වහන්සේගේ ඇතුලේ කැළඹෙන දේවල් නැහැ. එහෙනම් ඔන්න උත්තරේ ඔබට ආවා. මෙච්චර ඡණ්ඩ වෙන්නේ, පිච්චර පරුස වෙන්නේ, අපි ආවේගශීලී වෙන්නේ, අපිව අනිත් අය අවුස්සන්නේ අපි තුල කුමක් තියෙන නිසාද? රාගය තියෙන නිසා, ද්වේෂය තියෙන නිසා, මෝහය තියෙන නිසා. රාග දේශ මොහ ප්‍රහාණය කළා නම් ඒ අයට කණ්ඩ නැතත් ඇවිස්සෙන්නේ නැහැ. එදා වේරංජාවේ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ ඇතුළු ඒ සංඝයාට දානෙට ආරාධනා කරලා දානෙ නොදී හිටියා. අමතක වෙලා මාස 3ක් අශ්වයන්ට දෙන යවහල් වළඳලා තමයි සංඝයා ඉන්නේ. ඊට පස්සේ නොකරපු සුන්දරී වගේ පරිබ්‍රාජිකාව මරලා මල් ගොඩේ ගහලා කුණු වෙච්ච මිනිය ලීවල තියාගෙන නගරයක් ගානේ තුනුරුවන්ට බැන බැන ගියා. ඒ වගේ වෙලාවක සංඝයා කුපිත වුණාද? කෑමර දුන්නාද? ඒ වගේ පටලැවුණාද? පොළු අරන් දිව්වද? නෑ. හේතුව ඒත්තු රාග දේශ මොහ ප්‍රහාණය කරලා ඒව නැත්තම් රාග දේශ මොහ ප්‍රහාණය කරන මාර්ගයට ඇවිල්ලා. එතකොට අපි වුණත් අපි අද මෙහෙම කිව්වට
අපේ අවශ්‍යතා පොදු අවශ්‍යතා නැති වෙනකොට මිනිස්සු ගොඩාක් කලබල වෙනවා. ආවේගශීලී වෙනවා. අද බන මඩුවේ සුදු ඇඳගෙන අහිංසකව බන අහන අම්මා හිට ආවේගශීලී වෙලා පාරට බැහැලා මොර දෙන දවසක් එනවා. ඊළඟ මාසෙ වෙනකොට මොකක් වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ හේතුව තමයි රාග දේශ මොහ ප්‍රහාණය නොකරපු නිසා අපේ හිතේ රාග දේශ මොහ ඇවිස්සෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී පිටිපස්සෙන් ඇවිල්ලා දෑත දෙබෑ කළා මිනිස්සෙක් ගැහුවා. අනේ බලන්නේවත් නැතුව වඩිනවා. බලන්නේවත් නැතුව වඩිනවා. ගහනකොට වදින එකක් වදිනකොට රිදෙන එකක් ඉපදුන නිසා කියලා. ඒ හිතේ ද්වේෂය නැති නිසා ගහපු කෙනා හොයන්නවත් හිතෙන්නේ නැහැ. ඒ වාගේ හිතකින් අපි වාසය කරන්නේ කවද්ද? එදා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වනයේ වැඩ හිටියා. මුගලන් මහරහතන් වහන්සේව පොළඹවා ගන්න විමලා කියලා ගණිකාවක් ආවා. ඒ ශරීරයේ ඇඳුම් මොනලා ස්ත්‍රී මායන් දක්වමින් මුගලන් මහරහතන් වහන්සේ පොළඹවා ගන්න හිතුවා. මුගලන් මහරහතන් වහන්සේ කියනවා එම්බා ස්ත්‍රිය නවදොරකින් අසූචි වැగిරෙන්න ඔය ශරීරයේ මහ පොට ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්නට ආර්යයන් වහන්සේලා කැමති නැහැ. වැස්ස කාලේට උතුරන අසූචි වලක් තියෙනවා. ඒ වැස්ස කාලේට උතුරන ගඳ ගහන අසූචි වලට ආස කරන්නේ කවුද? හමකින් වැහුණ සැරව ගෙඩියක් වගේ ওই තියෙන ශරීර ස්පර්ශ කරන්නේ කවුද? එතකොට අර විමලා කියනවා ඉතින් මන් ළඟට පිරිමි එන්නේ මඩේ වැටුණ හරක් වගේ හතර ගාන්තෙන් වැටියකට. ඔබ කොහොමද ඒ ප්‍රකාශ කරන්නේ? රූපය ගැන මුලා වුණ ජීවිතය අවබෝධ නොකරපු කෙනෙක් නම් ස්ත්‍රියකට එහෙම අහුවෙලා රාගෙන් මත් වෙලා මඩේ ලගින හරක් වගේ ගාට එන්න පුළුවන්. ඒත් මොනිවරු ජීවිතය අවබෝධ කළා. තමන්ගේ ඉදිරියට රාගී ඇවිස්සෙන අරමුණු එද්දිනොත් සාන්තව මොනි දහමේ රැඳී සිටින ඒ මුනිවරුන්ගේ ඒ දහම අපි ස්පර්ශ කරන්නේ කවද්ද? ඇවිස්සෙන තැනත් ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවා. ඇවිස්සෙන තැනත් ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවා. රාග දේශ මොහ ප්‍රහාණය කිරීම ඒ වගේ දෙයක්. ඒ නිසා මේ අපි එක එක්කෙනාට ප්‍රශ්න දැම්මට අරයා මාව අවුස්සනවා. අරයා නිසයි මට කරදර. අරයා නිසයි මට කරදර කියලා මේ එක එක්කිනාට අපි වැරදි පැටෙව්වට එහෙම පටවන්න ගියොත් කෝටි 700ක් මිනිස්සු ඉන්නවා. ওই කෝටි 700ටම වැරදි පටවන්න ඕන. හැබැයි ඔබ තමන්ගේ පැත්තට හැරිලා බැලුවොත් මට රාගය තියෙන නිසායි අනිත් අය අවුස්සන්නේ. මට ද්වේෂය තියෙන නිසායි අනිත් අය අවුස්සන්නේ. මට මෝහය තියෙන නිසායි අනිත් අය අවුස්සන්නේ කියලා තමන්ගේ ප්‍රශ්නෙට විසඳුම් හොයනවා. පින්වතුනි කිරි සහිත ගසක් තියෙනවා. අපි කියමු රබර් ගහක් හරි කොස් ගහක් හරි. ඒ ගහ කපන්න කිරි එනවා. එතකොට ওই කිරි වේලුණ ගහක් තියෙනවා. ඒ ගහ වේලිලා. ඒ ගහ කපන්න කිරි එනවද? නැහැ. අර ගහ කපන්න කිරි ආවේ කොස් ගහේ හෝ රබර් ගහේ. ඒ ගහේ කිරි තිබ්බ නිසා ඒ කිරි වියලී ගියා නම් කොච්චර කැපුවත් සින්දත් කිරි එන්නේ. රාග දේශ මොහ සින්දානම් මේ ලෝකයට අපිව කුපිත කරවන්න බෑ. රාග දේශ මොහ සින්දේ නැති නිසා රූපයකින් පුළුවන් අපේ රාගය අවසන්ද. කතාවකින් පුළුවන් අපේ රාගය අවසන්ද. පුංචි මැසේජ් එකකින් පුළුවන් අපේ රාගය අවසන්ද. පුංචි උත්සාහයෙන් අපේ හිතේ කෙලිස් ඇවිස්සෙනවා.
රාග දේශ මොහ ප්‍රහාණය නොකරපු නිසා එක දැක්මෙන් පුළුවන් ද්වේෂය අවසන්ද. මේ ඔක්කොම තමන්ගේ හිතේ තියෙන්නේ. මිනිස්යාගේ ශරීරවල රාග දේශ මොහ තියෙනවනම් ඒ රාග දේශ මොහ තියෙන ශරීර කොටස ඔපරේෂන් කරලා අයින් කළාම මේ ප්‍රශ්නේ ඉවර වෙන්න ඕන. එහෙම එක එක්කිනාගේ ඇඟවල් වල නැහැ මේක. මේක තියෙන්නේ ඔහු තුල පවතින මේ භව සංසාරේ හැදිච්ච රාග දේශ මොහත් එක්ක එකතු වුණ විඥානයේ තියෙන ප්‍රශ්නය. හේතුව රාගේ ප්‍රහාණය නොකරපු නිසා, ද්වේෂේ ප්‍රහාණය නොකරපු නිසා, මෝහේ ප්‍රහාණය නොකරපු නිසා. කවුරු හරි කෙනෙක් කාමදුරන් වහන්සේලාට බනිනවා කියලා හිතන්න. දුර අපිට දුක හිතෙනවා. ඇයි මේ මිනිස්සයා පිස්සෙක් වගේ සංඝයාට බනින්නේ කියලා. ඔහු ද්වේෂයේ ඇවිස්සিলা ඡන්දෙ වෙලා. ඒකයි ඒකේ තියෙන්නේ. පත්තරයකින් බැනලා තියෙන තුනුරුවන්ට ඔහු ද්වේෂයේ ඇවිස්සিলা ඡන්දියෙක් විදිහට ලියලා. ඒ නිසා කෙලෙස් තියෙන තාකල් කෙලෙස් ඇවිස්සෙනකොට මේ ඔක්කොම ඡන්දි. රාගය ඇවිස්සුනාම, ද්වේෂය ඇවිස්සුනාම, මෝහය ඇවිස්සුනාම ඡන්දි. රාග දේශ මොහ ඇවිස්සෙන්නේ නැති තාකල් අහිංසකයි. චූටි දරු සිඟුත්තෝ ඉන්නවා. ඒ පුංචි දරු පැටව උඩ බලාගෙන hina වෙනවා. අතපය ගුලි කරනවා, කකුල ගහෙල්ලනවා. ඒ චූටි දරු සිඟුත්තෝ දැක්කම ප්‍රියමනාපයි. වඩාගෙන සෙමින් හිතෙනවා. ඇයි ඒ දරුවගේ තවම රාගය විසිලා නැහැ. ද්වේෂය විසිලා නැහැ, මෝහය විසිලා නැහැ. චූටි දූල පුතාලා ඉන්නවා. හුරතල් වචනෙන් කතා කරනවා. උන් ඇවිල්ලා අපේ ඇඟේ එල්ලෙනවා. ආසහිතෙනවා පොඩි උන්. ඉතින් ඒ පොඩි උන් ඡන්දි නැහැ. තවම රාග දේශ මොහ ඇවිස්සුන් නැති නිසා. උන් ලොකු වෙනවා. මේන් කියන දේ අහන්නේ. යන වෙලාවක් කියන්නේ එන වෙලාවක් කියන්නේ. ඇයි පරක් වෙලාවේ කිව්වොත් අතපය දික් කළ කෑ ගහන උඹලට මොකද කියලා. උන් ඡන්දි වෙලා පාට දානවා. ඔයාලගේ දරුවෝ ඡන්දි වෙලා පාට දාන්නේ ඇයි? උන්ගේ දැන් ද්වේෂය ඇවිස්සලා, මෝහය ඇවිස්සලා, රාගය ඇවිස්සලා. අහිංසකව ඉන්නවා ගෙදර hina වෙලා ජෝඩුවක්. කිසි කරදරයක් නැහැ. ආරවුලකුත් නැහැ. යම් දවසක ගෙදර බඩු මුට්ටු පොලේ ගහනවා. කෑ ගහනවා, දඬු මුගුරු වරන් ගුටි බැට දී ගන්නවා. ඇයි මේ? ඇයි සමගිය නැති උනේ? ඇයි මුන් ඡන්දි උනේ? කාගේ හරි එකෙක්ගේ ද්වේෂය ඇවිස්සලා. ඒ නිසා ඔය කවුරුත් හොඳයි. ද්වේෂය ඇවිස්සෙන්නේ නැති තාක්. ඔය කවුරුත් හොඳයි. මෝහය ඇවිස්සෙන්නේ නැති තාක්. ඔය කවුරුත් හොඳයි. රාගය ඇවිස්සෙන්නේ නැති තාක්. ඔයාලට කාගෙන් හරි ළඟ ඉන්න කෙනෙක්ගෙන් හරි කරදරයක් තේනවා නම් ඒ කෙනාට රාග දේශ මොහ ඇවිස්සලා. ඉතින් ওই විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ මිනිස්සු ඇවිස්සෙන්නේ, කුලප්පු වෙන්නේ, ඡණ්ඩ වෙන්නේ, ප්‍රචණ්ඩ වෙන්නේ. මෙන්න මෙයයි හේතුව, මෙයයි ප්‍රත්‍යය කියලා. ඉතින් එදා ඡණ්ඩගාමිනී එහෙම බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා තිරුවන් සරණ ගියා. පින්වතුනි, අපි යම්කිසි කෙනෙක් ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන කෙනාගේ චරිත ස්වභාවවල අපිට එනවා. උදාහරණයක් ගත්තොත් බුද්ධ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටියේ ගොඩාක් අය ප්‍රඥාවන්තයි. මොගලන් මහරහතන් වහන්සේගේ ළඟ පැවිදි වෙලා හිටපු ගොඩාක් අය ඉක්මනින් සමාධියටපත් වෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටපු ගොඩාක් අය දුත ගුණයෙන් යුක්තයි. ඊළඟට මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටපු ගොඩාක් අය බහුශ්‍රృత බවින් යුක්තයි. දේවදත්ත ළඟ පැවිදිලා හිටපු අය ගොඩාක් ඡන්දී. පහත් ආශාවෙන් යුතුයි ඡන්දී.
බලන්න අර ධාතු ස්වභාවය. ඒවත් එක්ක බලනකොට රාග දේශ මොහ ප්‍රහාණය කරපු මුනිවරු ඇසුරු කරන්න නැත්තම් අපිටත් යම් දවසක රාග දේශ මොහ ප්‍රහාණය කරන්න ඒකමයි බලපාන්නේ. ඒකට ඔයාලට මොහොතකට ලැබුණ අවස්ථාවක් තමයි පොල්ගහවල මහමෙවුනා භාවනා සුපුවේ මීට ටික දිනකට කලින් පැවැත්වුණා බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේලාගේ වන්දනාව. මේ වන්දනාව වෙලාවේ බොහෝ දිනකට පින් රැස් කරගන්න ලැබුණා. ගොඩාක් මිනිස්සු පැය ගණන් වරු ගණන් සමහර අය පැය 18 පොලිමේ ඉඳලා මහරහතන් වහන්සේලා ඇසුරු කළ වන්දනා කරගන්න පැමිණේ. ඇත්තට මේ ගමන පාඩු නෑ. ඒ මහරහතන් වහන්සේලා දකින්න ඉච්ඡර කැපවීමක් කරගෙන ආපු එක පාඩු නෑ. මක් නිසාද? ඒ මුනිවරු රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා. ඊතර වෙන්න අතිශයින් දුෂ්කර වූ සසර ගමනින් ඈතර වුණා. අපිට ඈතර වෙන්න සිතා ගන්නවත් බැරි සංසාර කාන්තාරයෙන් ඒ මුනිවරු ඈතර වුණා. ඒ නිසා හිත පහදවාගෙන වන්දනා කර ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේ එකම මණ්ඩපයක වැඩ හිටපු එකම සිද්ධිය තමයි, එකම ආශ්චර්ය කාරණාව තමයි එදා ඒ ධාතුන් වහන්සේලාගේ වන්දනාවේදී සිද්ධ වුණේ. අහිංසක මිනිසුන්ට වාසනාව ලැබුණා ඒ උතුම් ධාතුන් වහන්සේලා සියසින් දැකගෙන මහරහතන් වහන්සේලා වන්දනා කරගන්න. ආශ්චර්යමත් දේවල් සිද්ධ වුණා. පළවෙනි ආශ්චර්යමත් දේ තමයි අවුරුදු 2500ක් ගිය තැනත් බුදුරජාණන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා එක තැන දකින්න ලැබිච්ච එක, වන්දනා කරගන්න ලැබිච්ච එක. ඒ කාලේ වැඩ හිටපු මහා වෘද්ධ තෙරවරු, මහා ඉරිසිවරු, ගෞතම බුද්ධ ශාසනයේ වැඩිමහල් භික්ෂුන් වහන්සේලා 89 මේ යුගයේ පහළ වුණ මේ යුගයේ අහිංසක භික්ෂූන්ටත් උපාසක උපාසිකාවන්ටත් මුණ ගැහුණා. කොයිතරම් ආශ්චර්යයක්ද! රහතන් වහන්සේ නමකගේ සීලය සුළුපටු සීලයක්ද මහත් වූ සීලයක්ද? මහත් වූ සීලයක්. රහතන් වහන්සේ නමකගේ තියෙන්නේ මහත් වූ සිතාගත නොහැකි සීල සම්පත්තියක් නම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේම සීල සම්පත්තිය කොහොම ඇතිද? එතකොට ඔබ හිස නමාගෙන වඳින්නේ කොයිතරම් උතුම් සීලස්කන්ධයකටද? සතුටු වෙන්න පින්වතුනි. ඔබ ඒ මහරහතන් වහන්සේලා එදා වන්දනා කරගත්තා නම් මහත් වූ සීලයකට වැඳා, මහත් වූ සීලයකට ගරු කළා, මහත් වූ සීලයකට උපහාර කළා, මහත් වූ සීලයකට ගරු කිරීම පිණිස පැය ගාණක් පොළොමේ හිටියා. පියවර තබා දෑත එකතු කොට මහරහතන් වහන්සේලාගේ අප්‍රමාණ සීලස්කන්ධයකට මම ගරු කළා කියලා සතුටු වෙන්න ඕනේ. ඔබට යම් දවසක සීල සම්පත්තියේ පිහිටන් උපකාරී වෙන්නේම ඒ උතුම් සීලයට ගරු කිරීමේ පින්බලයයි. එක රහතන් වහන්සේ නමකගේ සමාධිය කොහොම ඇතිද? අපි ගත්තොත් එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ ලකුණ්ඩ බද්දී භික්ෂුව සමවදින් නැති සමාධියක් නැහැ කියලා. එතකොට එක රහතන් වහන්සේ නමකගේ සමාධිය සමාපත්තිය ඉච්චරනම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේම සමාධි ස්කන්ධය කොච්චර අප්‍රමාණයිද? එදා ඔබ මොහොතක් ඇසුරු කළේ අප්‍රමාණ සමාධි ස්කන්ධයකින් හෙබි මහරහතන් වහන්සේලා.
අප්‍රමාණ සමාධි ස්කන්ධයකින් යුතු මහරහතන් වහන්සේලාට හිස නමා ආචාර කළා, ගරු කළා, වන්දනා කළා. පින්වතුනි සිහිකරන්න යම් දවසක මේ විසුරුන හිත එකඟ කරන්න ඒ මහරහතන් වහන්සේලාගේ අනන්ත සමාධි ස්කන්ධයට උපහාර කිරීමේ පින එනවාමයි. සතුටු වෙන්න පින්වතුනි, සිත පහදවා ගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන් කල්පයක් තිස්සේ වැටෙන වැහි බිඳු ගහන ප්‍රඥාවෙන් දකින්න. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ කඳු වලට මෙච්චර වැටුණා, ඊළඟට බෑවුම් වලට මෙච්චර වැටුණා, මුහුදට මෙච්චර වැටුණා, ගොඩබිමට මෙච්චර වැටුණා, ලොකු ජල බිඳු මෙච්චරයි, මධ්‍යම ජල බිඳු මෙච්චරයි, පිනිකුඩු මෙච්චරයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥායසට පේනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවට ගන්න අරමුණු දෙවියන්ටවත් පේන්නේ නැහැ, ඉච්චරම සියුම්. ප්‍රඥාවේ පර්වතයට නැගී බුදුරජාන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් දෙවෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට උපමා කොහෙන්ද? දවස් 7ක් එක දිගට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ඇහුවත් උත්තර දෙන්න පුළුවන් ධර්ම ධාතු අවබෝධයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණා. ඒ එක රහතන් වහන්සේ නමක් එහෙමනම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේම ධර්ම අවබෝධයේ මහත්වයේ කොච්චර ඇතිද? ප්‍රඥාව කොච්චර ඇතිද? එදා ඔබ මොහොතක් ඇසුරු කළේ ඊතරම් අසහාය ප්‍රඥා ස්කන්ධයකින් හිබි රහතන් වහන්සේලා. ඔබ හිස නමා ගරු කළේ ඒ මහරහතන් වහන්සේලාට. ඔබ හිත පහදවාගත්තේ මහරහතන් වහන්සේලා ගැන. පින්වතුනි, ගුණ කඳ එහි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයකොත් එහා පෙරුම් පුරාගෙන එන නිසා ගුණ කඳ වැඩි. ඒ රහතන් වහන්සේලාගේ මේ අරහත් ගුණ කඳ පාරමී ධර්මයන් වැඩි. ගුණ මහත්වය නිසා කරන වන්දනාවේ, කරන ස්තුති පූජාවේ, ගත කරන කැපවීමේ විපාක මහත්ඵලයි මානසංසයි. ඒ රහතන් වහන්සේලාට අප්‍රමාණ ගුණ තිබුණා. දැන් බලන්න අපගේ රාහුල ස්වාමීන් වහන්සේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන්ගේ පුත්‍රයා වුණා. උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ සාංඛ්‍ය පුත්‍ර ශ්‍රමණ බවට පත් වුණා. දෙපැත්තෙන්ම පුත්‍රයෙක් වුණ නිසා රාහුල තෙරුන් වහන්සේට අනිත් සංඝයා කතා කළේ රාහුල භද්‍ර කියලා. ඒ රාහුල භද්‍රයන් වහන්සේ උදෑසනම දෑතට වැලි දෝතක් අරගෙන උඩ දානවා. මේ වැලි කැට ගහනට මට අද අවවාද ලැබේවා. මේ ආශ්චර්ය කාරණාවක්. මක් නිසාදයක්? දෝතට ගත්ත වැලි දෝතක කොයිතරම්නම් වැලි කැට ඇතිද? 100ක්, 200ක්, 500ක්, 1000ක්, 5000ක්, ලක්ෂ ගාණක් වැලි කැට තියෙනවා. ඒ දවසේ විනාඩි ගාන වැඩි අඩුයි දෝතී තියෙන වැලි කැට වලට වඩා. දවසේ තප්පර ගාන අඩුයි දෝතී තියෙන වැලි කැට වැඩි. අද දවසේ වැලි කැට ගානට අවවාද ලැබේවා කියලා. දැන් ඔබ දෙස බලන්න. ඔන්න ඔබත් හිතනවානේ අපිටත් එහෙම අවවාද ලැබෙනවා නම් කියලා. ඔන්න උදේ පාන්දර අම්මා හරි කවුරු හරි වෙලට කියනවා මේ ඔයාගෙත් මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා හදා ගන්න ඕන. ඔන්න දැන් කියනවා. ඔන්න එකයි. 8ට 9ට විතර වයි කියනවා මේ ඔයාගේ මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා හදා ගන්න ඕනේ. මේ ඔයා මේ කළා තියෙන වැරදි. ඔන්න දෙකයි. 12ට විතර ආයෙ කියනවා මේ ඔයාගෙන් වැරද්දක් වෙලා තියෙනවා ඒක හදා ගන්න ඕනේ. ඔයා පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරන්න. ඔන්න දැන් 3යි. අවස 4ට කියනවා මේ ඔයා මොකද්ද මේ කළේ? පොඩ්ඩක් මොලේ නැද්ද?
ඔන්න 4යි. හවස් වෙලා කියනවා මේ පිස්සෙක් වගේ වැඩ කරන්න එපා මොනවද මේ ඔය කරලා තියෙන්නේ. දැන් තමයි කට්ට බනෙන්නේ. යකෝ මේක දැක්ක තැන ගහනවානේ. පොඩ්ඩක් කල්පනා කරන්න එපා. වැරද්දක් වුණත් මම මිනිස්සෙක් නේ අප්පා. වැරදුණත් කියන්න පිළිවෙලක් තියෙනවානේ. එක පිට ආවට පස්සේ මිනිස්සෙක්ගේ ඔළුවට මේව ඔරොත්තු දෙනවද? ඈ අනිත් එක මේ අපි මිනිසුන්ගේ අතින් වැරදි වෙන්න බැරිද? ඔක්කොම එකපාරේ කියන්නේ පොඩ්ඩක් ඉවසන්න එපා. මම මරා ගන්න හදනවා. මම මෙහි ඉන්නවට කැමති නැද්ද දන්නේ නැහැ. කියලා දැන් ඔන්න හොඳටම පහුවද ආයේ උදේ 8ට පටන් ගත්තොත් කැත්තක් ගන්නවා අතට ආයේ කතාද කන්නේ. බලන්න පින්වතුනි අපි දෙස ආශ්චර්යයි අద్භූතයි සරණ යන්න මගේ රාහුල ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙන්න කලින් වැලි දෝතක් අහසට දාලා කියනවා මට අවවාද ලැබේවා. අවවාද ලැබේවා. අපට අර වැලි කැට ගන්නට නෙවෙයි. කට්ට පැන්නේ රතු කට්ට පැන්නේ අවවාද 5ක් ලැබිලා. වැලි කැට ගන්නට අවවාද ඉල්ලනවා. රාහුල භද්‍රයන් වහන්සේ කොහේ හරි වඩිනකොට මේ මාවතේ කැලිකසල දාලා සංඝයා ඇහිඳ කතා කරනවා කවුද අප්පා මේ අවිනීත භික්ෂුව මේ පාරේ මේ කැලිකසල දාලා රාහුල භද්‍රයන් වහන්සේට ඇසූ පමණින් ස්වාමීනි මට සමාව දෙන්න මං අස් කරන්නම් කියලා අස් කරනවා. කොසු ඉදල් දමලා තියෙනකොට කවුද මේ අවිනීත වැඩේ කළේ කියනකොට ස්වාමීනි සමාවෙන්න මේ රාහුල භද්‍ර අස් කරනවා. හරි පුදුමයි. අහිංසකයි. අහිංසකයි. කවදාවත් නිදහසට කරුණු කියලා නැහැ. කවමදාවත් නිදහසට කරුණු කියලා නැහැ. නෑ ඕක මම හිටියේ නෑ එතන. මම දැක්කේ නෑ එතන. මට පොඩ්ඩක්වත් ඕක අදාළ නෑ. එදා සංඝයා කුටි සෙනසුන් වලට වැඩියට පස්සේ රාහුල භද්‍රයන් වහන්සේට කුටියක් තිබ්බේ නෑ. සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් නොවි රජ වුණා නම් සක්විති රජ වෙනවා. ඒ සක්විති රජතුමාගෙන් පස්සේ සක්විති සම්පත්තිය හිමි වෙන්නේ රාහුලයන්ට. පරිනායක රත්නේ. ඒ රාහුල කුමාරයා සියලු රාජ සම්පත්තියෙන් 7 වසරක් නිවසේ කපිලවස්තු රාජමාලිගාවේ හැදුන කුමාරයා. එදා කුටියක් නැති තැන වැසිකිළියේ හිටියා නෙව. වැසිකිළියේ හිටියා සැතපොණා. දුකක් නැහැ ඒ හිතේ. තමන්ට අසාධාරණයක් වුණා කියලා හිතිලම නැහැ. මං ගැන කවුරුත් සලකන්නේ මං ගැන බලන්නේ කියලා හිතිලා නැහැ. තමන්ගේම ගෙදර යතුරු කවුරු හැරේ අරන් ගිහිල්ලා නම් තමන්ට එළිය පුටුවේ ඉඳගෙන ඉන්න සිද්ධ වුණා නම් ඒ විලාවෙත් හිතවද දෙනවා. මගේ ගෙදර එළියට වෙලා ඉන්න සිද්ධ වෙලා මට මොණ්ඩ යතුරු තියලා යන්න තීරෙන්නේ නැද්ද? රාහුල භද්‍රයන් වහන්සේ සරණ යන්න. රාහුල ස්වාමීන් වහන්සේට සරණ යන්න. ඒ රාහුල මහරහතන් වහන්සේට එදා ඔබ වන්දනා කළා. එදා සෝමහා ශ්‍රාවක වන්දනාවේදී දෙව්ලොව පිරිනිවන් පෑ දෙව්ලොව ධාතුන් වහන්සේලා වඳින ඒ අපගේ මහා ශ්‍රාවක වූ රාහුල භද්‍රයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට අපි ඇඟිලි එකතු කොට වැඳා. පින්වතුනි සිත පහදවා ගන්න. සිත පහදවා ගන්න. අකීකරුකම් අපේ හිතේ මතුවේවි එද්දී කීකරු බවින් අග්‍ර වූ රාහුල මුනිදුන්ට වන්දනා කළ පිණින්
මාගේ හදවතේද කීකරුකම පිහිටාවා. අවවාදයට හිස නමන ගතිය පිහිටාවා කියලා. ඒ මුනිවරුන්ගේ ආශ්චර්ය හදවතට කවදා ගන්නට පහදින්න සිත පහදවා ගන්න. ඉතින් පිංගුතුනි මොහොතක් නමුත් සිත පහදවා ගැනීම සුළු දෙයක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? එදා අපගේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, සිකී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ අභිභූ කියන ශ්‍රාවකයන් වහන්සේට ලෝක ධාතුවකටම ඇහෙන්න සාමාන්‍ය ස්වරයෙන් කතා කරන්න පුළුවන් ලෝක ධාතුවකටම ඇහෙන්න. දැන් අපි මේ පොඩි පිරිසකට කතා කරන්නේ බෆල් දාගෙන, ලවුඩ් ස්පීකර් දාගෙන. මුළු ලෝක ධාතුවටම ඇහෙන්න කතා කරන්න පුළුවන් සාමාන්‍ය කටහඬින් අභිභූ කියන ශ්‍රාවකයන් වහන්සේට සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ওই විස්තරي බුදුරජාණන් වහන්සේ අපට වදාලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේට කොච්චර දුර පුළුවන්ද? මගේ බුදුරජාණන් වහන්සේට කොච්චර දුර පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද අභිභූ කියන්නේ ශ්‍රාවකයෙක්. තථාගතයන් වහන්සේලාට අප්‍රමේයයි, ප්‍රමාණ නැහැ. දෙවෙනි වතාවත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට කොච්චර පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, ලෝක ධාතුවකටම ඇහිඳ කතා කරන්නේ ශ්‍රාවකයෙක්. බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේට අප්‍රමාණයි. තුන්වෙනි වතාවෙත් ඇහුවා. බුදුරජාණන් වහන්සේ මොහොතේ උත්තර දුන්න. හතරවෙනි වතාවේ ආනන්ද, මේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වන ලෝක ධාතු 1000ක් තියෙනවා. එතකොට මේ ලෝක ධාතු 1000ට ඉරවල් 1000යි, සඳවල් 1000යි, පෘථිවි 1000යි, ඒ ආදි වශයෙන් තියෙනවා. ඒකට කියනවා ආනන්ද චූලනිකා ලෝක ධාතුව. චූලනිකා සහස්සී ලෝක ධාතුව. ආනන්ද ඉරවල් 1000ක් තියෙන, සඳවල් 1000ක් තියෙන ලෝක ධාතු, ඒ වගේ ලෝක ධාතු 1000ක් තියෙනවා. ඒකට කියනවා ආනන්ද මධ්‍යම සහස්සී ලෝක ධාතුව කියලා. එතකොට ඒවා ඉරවල් 1000 1000න් වැඩි වෙනවා. සඳ 1000 1000න් වැඩි වෙනවා. පැහැදිලි නේද? එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ඊ මජ්ක්‍ධිම සහස්සී ලෝක ධාතු වගේ තව 1000ක් තියෙනවා. ඒකට කියනවා මහා සහස්සී ලෝක ධාතුව කියලා. ආනන්ද බුදුරජාණන් වහන්සේට පුළුවන් එතනින් එහාත් කතා කරන්න. මගේ බුදුරජාණන් වහන්සේ කොහොමද එහෙම කතා කරන්නේ? ආනන්ද ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ ආලෝකයක් විහිදවනවා. ඒ ආලෝකයට ඒ ලෝකවල ඉන්න සත්වයන් අවධානය යොමු කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආලෝකයේ හරහා කතා කරනවා. සාදු සාදු, මාගේ බුදුරජාණන් වහන්සේ මෙතරම් ආනුභාවයකින් යුක්තයි, මෙතරම් ආශ්චර්යයකින් යුක්තයි කියලා සාදු සාදු කියුණා ආනන්ද ස්වාමීන් වහන්සේට. එතන හිටියා උදායි කියලා භික්ෂුවක්. ඒ උදායි කියන භික්ෂුව ආනන්ද ස්වාමීන් වහන්සේට කියයි හිටිනවා, ආයුෂ්මත් ආනන්ද, ඔබ මොකද මේ උඩ පනින්නේ? මොකද මේ උඩන් වෙලා සාදුකාර දීගෙන මොකද්ද මේ අමුතු එකක්? ඉතින් ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේට නේ තියෙන්නේ. ඔබ මොකද මේ අමුතුවෙන් සතුටු වෙලා කියලා උදායි හාමුදුරුවෝ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, මා ඒවං උදායි, උදායි එහෙම කියන්න එපා.
සාස්තුරුන් වහන්සේගේ ආශ්චර්ය ගැන අහලා ආනන්දට මොහොතක් ඇතිවෙච්ච මේ චිත්ත ප්‍රසාදේ පිනට ආනන්ද සසරේ යන කෙනෙක් නම් මේ පින්බලෙන් හත්වතාවක් සක්‍ර දේවේන්ද්‍ර වෙලා උපදිනවා. හත්වතාවක් සක්විති රජ වෙලා උපදිනවා. ඒත් අපගේ ආනන්ද මේ ජීවිතේම පිරිනවම් පානවා. මොහොතකට ඇතිවෙන චිත්ත ප්‍රසාදය හත්වතාවක් සක්විති රජ මේ සක්‍ර දේවේන්ද්‍රයා කරනවා. සක්‍ර දේවේන්ද්‍රයාට ආයුෂ අවුරුදු මනුස්ස අවුරුදු වලින් 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙනවා සක්දෙවිඳුට. සක්දෙවිඳුට ආයුෂ කොච්චර තියෙනවද? අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. අවුරුදු 3 කෝටි 60 ලක්ෂේවා 7ක්. පැහැදුනේ කොච්චර වෙලාවක්ද? චූටි වෙලාවක්. අනේ සාදු කියලා පැහැදුනා. 3 කෝටි 60 ලක්ෂේවා 7 වතාවක්. සක්විති රජකම් සම්පත් මනුස්ස ලෝකයේ උපරිම කාම සම්පත් විඳින ඒ මනුස්ස ලෝකයේ සක්විති රාජ සම්පත් 7 වතාවක් ලැබෙනවා. මොහොතක් හිත පහදවා ගැනීම. පැය 18ක් පොලිමේ ඉඳලා විනාඩියක් ඇතුළත ධාතුන් වහන්සේලාට වන්දනා කරගෙනයි මිනිස්සු ගියේ. පාඩු නෑ පින්වතුනි. පාඩු නෑ. හිතා සතුටු වෙන්න මොහොතකට ඇති වෙන චිත්ත ප්‍රසාදය. තප්පරයකට ඇති වෙන චිත්ත ප්‍රසාදයට ඒසා ආනිසංස තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ම පිරිවරාගෙන වැඩ සිටියේ. ඒ නිසා මේ බණපදයක් අහලා බුදුරජාණන් වහන්සේ ගැන ඒ වගේ දැන් උනත් පහදින්න අවස්ථාවක් තියෙනවනේ කෙනෙකුට. ඔය චූලනිකා සහස්සී ලෝක ධාතුව, මජ්ක්‍ධිමා සහස්සී ලෝක ධාතුව, මහා සහස්සී ලෝක ධාතුව ආදී ලෝක ධාතු ගැන කියලා ඉතනින් උත් එහා බුදුරජාණන් වහන්සේට කතා කරන්න පුළුවන් කෙනෙකුට මේක කෙනෙකුගේ හිතට දැකලා අම්මේ සාදු සාදු බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය කියලා හිතුනොත් සමහර ලාවට එයාටත් සකස් වෙනවා ඇති හත්වතාවක් සද්දවිඳු වෙන්න. හිත පහදවා ගැනීම සුළු දෙයක් නෙවෙයි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටම හිත පහදවා ගැනීම සුළු දෙයක් නෙවෙයි. ධාතු වන්දනාවක් තිබෙද්දී මීට අවුරුදු 2500කට කලින් අජාසත් රජුරෝ ධාතු වන්දනාවක් කරද්දී මේ කලබල කාලේ මේ යුද්ධ කාලේ මොන ධාතු වන්දනාද මේ වගේ ඉවරයක් නෑ නේද කියලා කියපු 84000ක් රාජ බටයෝ මැරිලා ප්‍රේතයෝ වෙලා අදටත් පෙරේත ලෝකේ ඉන්නවා. තප්පරයකට ධාතු වන්දනාවට විරුද්ධව කතා කරලා පෙරේත ලෝකේ ගිහිල්ලා 84000ක් අදටත් ප්‍රේත ලෝකේ ඉන්නවා. ඒ මහ මොණිවරුන්ට පැය ගණන් පොලිමේ ඉඳලා හිත රැකගෙන සුගන්ධ කුටියට පාතබලා වන්දනා කරගත්තු කොයිතරම්නම් කුසල රැස් කළාද, කොයිතරම් පින් රැස් කළාද. ඒ ආශ්චර්යය එදා ඒ ධාතු වන්දනාවේදී අරහන්ත වන්දනාවේ මිනිසුන්ට දැනුණා. පැය 18ක් පොලිමේ ඉඳලා මහන්සි වෙලා පැය 18ක් හිටගෙන ඉන්නවා කියන්නේ හිතන්නකෝ. අර රහතන් වහන්සේලා වැඩ ඉන්න තැනට ආපු ගමන් ඔක්කොම අමතකයි. අනේ විනාඩියකටත් අඩු කාලයක් මෙහිම වන්දනා කරගෙන ඇස් පුරා බැලුවා. රහතන් වහන්සේලාට නේත්‍ර පූජාව කළා, ඇහි පිල්ලම් ගහන්නටත් ලෝභ කළා, අංජලි කරණීය කළා, පුෂ්ප පූජාව කළා, පියවර තබමින් රහතුන් කරා පැමිණි පාද වීතිහාර පින රැස් කළා. ඒ රහතුන් දකින්න බොහෝ දුර ඉඳලා ආපු පින රැස් කළා. හිත වැටෙද්දී නැවත හැරිලා යන්න හිතෙද්දී
හිත රැක ගැනීමේ පින රැස් කළා. කවදා හරි දැකලාමයි යන්නේ කියලා. වැඳලාමයි යන්නේ කියලා. චිත්ත ප්‍රසාදයටපත් වෙන්න ඔබ බොහෝ පින් රැස් කළා. ඔබ බොහෝ කුසල රැස් කළා. මිනිසුන්ගේ හිත ඇවිස්සීලා තියෙන කාලයක මිනිසුන්ගේ හිත ගිනිගෙන තියෙන කාලයක ගිනි ජාලාවක් මැදින් නැඟුණ සීතල දියදහරක් වගේ පින්වත්නි නුඹලා බොහෝ පින් රැස් කළා. දැන් හිතා සතුටු වෙන්න. හිතා සතුටු වෙන්න. කරදර කියන ඒවා නම් කාටවත් වෙනවා. කරදර වල අඩුවක් නැහැ කාටවත්. හැම ගෙදරකම ප්‍රශ්න, හැම පවුලකම ප්‍රශ්න, හැම ගමකම ප්‍රශ්න, හැම නගරයකම ප්‍රශ්න, හැම රටකම ප්‍රශ්න නැති තැනක් නැහැ. ඒ ප්‍රශ්න ජාලාව මැද්දේ අනේ අපිට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ මහරහතුන් පිරිවරාගෙන වැඩියානෙව කියලා හිතනකොට හිත ගොඩාක් පැහැදෙනවා. අපිව චණ්ඩි කරවන, රෞද්‍ර කරවන යම් රාගයක් ඇද්ද, යම් දෝෂයක් ඇද්ද, යම් මෝහයක් ඇද්ද, ඒ රාග දේශ මෝහ ප්‍රහාණය කරන්න රහතන් වහන්සේලාට කළ වන්දනාව උපකාරයි. ඒ මුනිවරු යම් දහමක් අවබෝධ කළාද, ඒ මුනිවරුන්ට හිස නමා කළ ආචාරයේ පින ඒ රාග දේශ මොහ ප්‍රහාණය කරන්ට බල සම්පන්නයි. රහතන් වහන්සේලා හැම යුගයකම හම්බ වෙන්නේ. ඔය උතුම් මහා අරහත් ධාතු සර්වඥ ධාතුන් වහන්සේලා තව ටික කාලෙකින් පිරිනවම් පානවා. පිරිනවම් පෑවට පස්සේ යොදුනකුත් ගව් තුනක් මේ මහ පොළොව වැඩෙනකල් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. මේ පොළොව ගව් ගානක් උඩට වැඩෙනවා කියන්නේ මගේ පින්තුනේ. කොයිතරම් කාලයක්ද? කොයිතරම් කාලයක්ද? කොහොම මේ පොළොව වැඩෙන්නේ? පින්වත් මහණෙනි, එක කල්පයක එක සත්වෙක් මේ මිහි පිට මැරිලා එයාගේ ඇටසැකිලි විතරක් එකතු කළොත් වේපුල්ල පර්වතේ තරම් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ආන්නේ කෙනෙක්ගෙන් වේපුල්ල පර්වතේ තරම් එකතු වෙන ඇටසැකිලි වලින් තමයි දිර දිරා මේ මහ පොළොව උඩට වැඩෙන්නේ. ගව් ගානක් වැඩෙන කල් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. කසාවතක් දකින්න නැහැ. බෝධීන් වහන්සේලා දකින්න නැහැ. ස්තූප දකින්න නැහැ. ධාතුන් වහන්සේලා දැක ගන්න නැහැ. ඔබ පින්වතුනි, මේ මනුස්ස ජීවිතේ පළවෙනි වතාවටත් අවසන් වතාවටත් මේ පින රැස් කරගත්තේ. ඒ නිසා අභිත්තරේත කල්යාණේ කිව්ව පරිදි කරන පින්කම යහපත ඉක්මනින් කරන්න ඕනේ. ඔන්න දැන් මම මේ විස්තරය කියනකොට තව කෙනෙකුට හිතෙනවා අනේ අපිට ධාතුන් වන්දනාවට යන්න බැරි වුණා. 80 මහා ශ්‍රාවක වන්දනාවට යන්න බැරි වුණා කියලා ඔන්න කෙනෙකුට දෝමනස්සේ හට ගන්නවා. අපේ හිත හරියට බලාගෙන ඉන්නේ දුකටපත් වෙනකල්. දුකටපත් වෙන්න අරමුණක් එනකල් බලාගෙන ඉන්නේ ෂොක් වෙනවා. ඒ විදියට පැහැදෙන්න බලාගෙන ඉන්නේ අපේ හිත. අපේ හිත කැමති දුක් වෙන්න. දානයක් දුන්නත් ඔන්න මොකක් හරි ලුණු මන්ද වීමක් හරි අල්ලගෙන ෂොක් වෙනවා. වටවන්දනාවක ගියත් මොනවා හරි වැටිච්ච දෙයක් ගැන කල්පනා කරලා දුක් වෙනවා. ඔහොමනේ අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඔන්න මම දැක්ක සමහර අයගේ බාහට නැති වෙලා. ඒ පහන් සිත රැක ගන්න හරි අමාරුයි පින්වතුනි. සමහර අය හොඳට වන්දනා කරගෙන පල්ලයට ඇවිල්ලා කෙනෙක් අතරමං වෙනවා. ඊතකොට අර ඔක්කොම අමතක වෙලා හිත පිච්චිලා ආරයා නෑ, හොයාගන්න නෑ. එක අම්මා කෙනෙක් දුවෙක් නැති වෙලා පොළොවේ පස් කකා අඬනවා. පිස්සියක් වගේ එහි යනවා මෙහි යනවා. මම බලාගෙන හිටියා අනේ දරු දුකනේ කියලා.
පස්සේ දුව හම්බ වුණා. අනේ සන්තෝෂේ දුව අල්ලගෙන කිව්වා මම බේරුණා කියලා. මට මේ වචන ටික අමුතු නිසා මොකක්ද අම්මා මම බේරුණා කිව්වේ? නෑ මේකේ නැතුව ගියා නම් අරකම් මං අව කයි කිව්වා. එතකොට මෙච්චර වෙලාවක් දරු දුක නෙමෙයි හොයලා තියෙන්නේ. අර මනුස්සයගෙන් ගුටි කයි කියලා. හැබැයි මේ මේක. එතකොට ඒ අම්මා ඒ බැඳපු මනුස්සයා නිසා කොච්චර දුකක් විඳිනවද කියලා ඒක ඇස්සේ කතාවක් තියෙනවනේ. නමුත් දැන් අර දරුවා නැති වෙච්ච එකයි ඒ දරුවා හම්බෙච්ච එකයි ඕක ගැන කතාව මිසක් අර ප්‍රසාදේ රඳවගෙන යන්න බෑ. බලන්නකො පින්වතුනේ. සමහර අයගේ ෆෝන් එක නැති වෙලා. ඒතකොට ගිය ගමන් අනේ මගේ ෆෝන් එක නැති වෙලා. සමහර අයගේ පර්ස් එක නැති වෙලා. සමහර අයගේ බාට නැති වෙලා. කීමුකෝ මේ උපමාවක් කියන්නේ. ඒතරට චිත්ත ප්‍රසාදයට වැඩි අර නැති මට ඒ විලා මතක් වුණේ සෝන කුටිකන්න මහරහතන් වහන්සේ. එදා වැඩ හිටියා. එදා වැඩ හිටියා පෙන්වතුනේ මහරහතන් වහන්සේ. සෝන කුටිකන්න මහරහතන් වහන්සේ හරි සොඳුරු මහරහතන් වහන්සේ නමක්. සවැත් නුවර මගේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට සෝන කුටිකන්න තිරුන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද මේ භික්ෂුවට කුටියක් පනවන්න. ඒකට ජීවිතේට බුදුරජාණන් වහන්සේ ඔහොම දේශනා කළා නෑ මෙයාට කුටියක් පනවන්න කියලා එහෙම කියලා නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුණා බුදුරජාණන් වහන්සේ කැමති මේ සෝන තෙරුන් සමග එක කුටියේ ඉන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියෙම ඉස්සරහ තියෙන කොටසේ වෙනම සෙනසුණක් පැනෙවුවා පැදුරක් දාලා. එදා බුදුරජාණන් වහන්සේත් භාවනා සුවයෙන් වැඩ ඉන්නවා සෝන තෙරුණුත් භාවනා සුවයෙන් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සැතපුණා සෝන තෙරුණුත් සැතපුණා. බුදුරජාණන් වහන්සේ මොහොතකින් අවදි වුණා සෝන තෙරුණුත් මොහොතකින් අවදි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් සෝන ඔබ පැවිදි වෙලා ඉන්න කාලේ ධර්මයේ හිම කටපාඩම් කළාද? ස්වාමිනී මම සුත්ත නිපාතේ අටක වර්ගයේ පාඩම් කළා. සෝනට පුළුවන් දේ පාඩම් කරපු ධර්මයේ මා ඉදිරියේ කියන්න. ස්වාමිනී පුළුවන් කියලා. දෑත නලලී තියාගෙන අටක වර්ගයේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේශනා කරන්න ගත්තා. බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා දෙවිවරු සාදුකාර දුන්නා. සාදු සාදු ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දහම් දේශනවා. සෝන තෙරුන්ගේ අම්මගේ නම කාලී. සෝන තෙරුන්ගේ අම්මගේ නම කාලී කියලා. දෙවියන්ගේ සාදුකාර හඬ ඇහුණා. දෙවිවරුන්ගෙන් අහනවා ඇයි මේ සාදුකාර දෙන්නේ? ඔබගේ පුත්‍රය රත්නය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දහම් දේශනවා. දෙවියනේ වැරදීමක් වෙන්න පුළුවන්. ඇත්තටම කියන්න බුදුරජාණන් වහන්සේ මාගේ පුත්‍රයාට බණ කිව්වද? මාගේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේට බණ කිව්වද? උපාසිකාව ඔබගේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේට බණ කිව්වා. නෑ නෑ දෙවිවරුනේ ආයෙ බලන්න. ආයෙත් දිවස් හෙලන්න. අපේ පුත්‍රයාට නේද බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. නෑ නෑ උපාසිකාව ඔබගේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේට දහම් දෙසුවා. මේ තුන් වතාවක් කියපු තැන ඒ අම්මා ඒ දිශාවට වැඳගෙන කියා හිටිනවා අනේ මගේ පුත්‍රයා මටත් ඇසුරු කරන්න ලැබෙනවා නම් මටත් මගේ පුත්‍රයාගෙන් බණ අහන්න ලැබෙනවා නම්. කාලයක් ගියා. සෝන කුටිකන්න තෙරුන් වහන්සේ ඒ ගම්මානෙට වැඩියා. ඒ ගම්මානෙට වැඩියට පස්සේ අම්මා ලහි ලහියේ ඉක්මනට සිටු ගෙදර. දොරවලුත් අරගෙන එහෙම දුවගෙන ගියා බණ අහන්න ඕන කියලා. ඒ අතරේ හොරුන්ට ආරංචි වුණා අර සිටු දේවිය ගෙදරින් ගියා කියලා. හොරු ටික ගෙදර වට කරා. වට කරනකොට දැන් අර අම්මා බණ අහන්න ගිහිල්ලා ඉඳගෙන යනවා. ඉක්මනට එක සේවිකාවක් ඇවිල්ලා දැන් එක හොරෙක් අර බණ අහන තැනත් ඔත්තු බලන්න තියලා තිබ්බේ.
ඊට පස්සේ ටික දුරින් දුරට ඔත්තුකාරයෝ තියලා තිබ්බා. සිටුකු 16ක් ඇවිල්ලා කිව්වා දේවී හොරු පැන්න මාලිගාවට. අනේ පයින් හොරෙක් පැනපු දෙයින් මට බාධා කරන්න එපා. ඒ ශාස්ත්‍රු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දහම් දෙසූ මගේ පුත්‍ර රත්නය මා ඇසුරු කරනවා. මා ඒ තෙරුණාන්සේගෙන් දහම් අසන වෙලාව. ඔන්න හොරු ගිහිල්ලා රිදී ගබඩාව කැඩුවා. දුවගෙන ඇවිල්ලා සේවිකාවක් කියනවා දේවී රිදී ගබඩාව හොරු ගත්තා. ගන්න තරමක් ගද්දෙන් මාගේ තෙරුන් වහන්සේගෙන් බණහන එකට බාධා කරන්න එපා. ඊළඟ පාරේ ඇවිල්ලා කිව්වා රම් ගබඩාව කැඩුවා. ගන්න තරමක් ගද්දෙන් මාගේ තෙරුන් වහන්සේගෙන් බණහන එක වළක්වන්න එපා. ඊට පස්සේ මුතුමැණික් ගබඩාව කැඩුවා. ඒත් කිව්ව ඕන තරම් ගද්දේ. දැන් අර ඔත්තු බලන හොරා මේ ඔක්කොම අහගෙන ඔහු ගිහිල්ලා ඊළඟ එක්කෙනාට කිව්වා මහා හොරා කිව්වා මෙච්චර ඔත්තු ලැබිලා ගේ ගැන ගානක්වත් නැත්තම් මෙයා මේ වාගේ උතුම් කෙනෙක්ගේ මාලිගාවෙන් බඩු හොරකම් කළොත් එන මං අපේ ඔළුවට පාත් වෙයි. ඔළුවට හෙනවා දේවි. ආයේ තිබ්බ විදියට තියපල්ලා කියලා දැන් හොරුම ආයේ බඩු අඩු කරනවා. මහා හොරා කිව්වා යමල්ල බලන්න මොකද්ද ඔය බණ ඇහිල්ල කියලා. ඒ අම්මගේ පිටිපස්සෙන් 500ක් ඉඳගෙන දැන් හොරු බණ අහනවා. මගේ සෝන කුටි කන්න තෙරුන් වහන්සේගේ මිහිරි ධර්ම ශ්‍රවණය කළා හොරු 500ම පැවිදි වුණා. ඉතින් ගෙවල් දොරවල් කඩද්දින්වත් ඒ රහතන් වහන්සේලා ළඟින් ගියේ නෑ මිනිස්සු. ඉතින් ඒ සෝන කුටි කන්න තෙරුන් වහන්සේ එදා වැඩ ඉන්න 80 මා ශ්‍රාවකයන් වහන්සේලා අතර. ඒ නිසා මේ කෙනෙක්ගේ පර්ස් එක නැති වෙලා, බාට නැති වෙලා හිත කලකොලොප්පම් කර ගන්නකොට අතීතයේ විච් දේවල් එක්ක බලනකොට අද මිනිස්සු කොයි තරම්නම් දුර්වලයිද. සෝන කුටි කන්න තෙරුන් වහන්සේගේ ජීවිත කතාව දෙස බලන්න. මේ විදිහට එක එක රහතන් වහන්සේලාගේ ගුණ අහනකොට දැන් එච්චර ඒ කියන්නේ ගෙවල් දොරවල් අමතක වෙන විදිහට පවා බණ කියපු හොරු 500ක් පැවිදි වුණ ඒ සෝන කොටි කන්න තෙරුන්ට අපි එදා වැන්දානේ. අනේ අපිට වන්දනා කරගන්න ලැබුණානේ. ගරු කරන්න ලැබුණානේ. මේයි පින්වතුනි වාසිය. අර විනාඩියක වන්දනාවේ වාසිය ඒක. දැන් මං කියන්න ගියේ කෙනෙකුගේ හිත දුකම ඉල්ලන නිසා එයාට මේවා කියනකොට හිතෙනවා අපි ඕවා කලින් කියලා තිබ්බනම් අපිත් යනවනේ. ඕවා කලින් කිව්වනම් අපිත් යනවනේ. දැන්නේ ඔබ වහන්සේලාත් ඕවා කියන්නේ. දැන් මොකද කරන්නේ දැන්? ඔන්න ඕකටත් උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මහ පෙරහැර ගිහිල්ලානේ. ඒ කියන්නේ වන්දනාව ඉවරයි. එතකොට දැන් පින්වතුනි මම මේ කියන්නේ ඔබ කරගත්ත පින ගැන සතුටු වෙන්න කියන එක. ඇයි ජන ගඟක් ගැලුවා නතර කරගන්න බෑ. 10 වෙනිදා වෙනකල් තිබ්බ වන්දනාව 9 වෙනිදාම අපි ප්‍රකාශයක් කළා. දැන් හරි අමාරුයි කරගන්න බෑ එන්න එපා අදින් නවත්තනවා කියලා. ඒ වෙලාවේ 9 වෙනිදා රාත්‍රියේ නවත්තපු වෙලාව ඒ පොලිම නවත්තපු ගමන් ඒ වෙනකොට ඇවිල්ලා හිටපු අය වන්දනා කරලා ඉවර වුණේ 10 වෙනිදා රෑ 8ට 9ට. 9 වෙනිදා ආපු පිරිස නතර කරපු ගමන් අර කෝච්චිය නතර කළාට පස්සේ ටිකක් ඉස්සරහට යන්නේ. ඒ වගේ දැන් නම් එන්න එපා අද රෑයින් නවත්තනවා කිව්වට පස්සේ ඒ වෙනකොට ඇවිල්ලා හිටපු අය වැඳලා ඉවරුනේ 10 වෙනිදා රෑ 8 හෝ 9ට වෙනකොට.
10 වෙනිදාත් ඇවිල්ලා හිටියනම් ඒ වන්දනාව නවත්තර කරගන්න වෙන්නේ අපේ ලංකාවේ මිනිස්සු සද්ධාවන්තයි පින්වතුනි. අපේ ලංකාවේ මිනිස්සු හොඳයි. අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ඒ තියෙනවා ඒ ශ්‍රද්ධාව. රහතුන් දැකීමේ ආසාව තියෙනවා. ඉතින් ඒ නිසා මෙච්චර විස්තරයකුත් කරලා කලින් කිව්වනම් එහෙම ඉතින් දැන් ආපු අයට තමයි මේ කියන්නේ. ඊට දැන් ඔන්න කෙනෙකුට හිතෙනවා අපිට එන්න බැරි වුණා. දැන් මොකද කරන්නේ කියලා. ඒකට උත්තරේ තමයි ඔන්න ආරංචි වුණා එක තාපසින් වහන්සේ නමකට ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගමට පිණ්ඩපාතේ වඩිනවා කියලා. මේ තාපසින් වහන්සේ කුටි ආස්පස් කරලා ගමට එනකොට බුදුරජාණන් වහන්සේ වැඩලා දානි වළඳලා වැඩලා රහතන් වහන්සේලා දානි වළඳලා වැඩලා ඊට පස්සේ මොකද කළේ මිනිසුන්ගෙන් ඇහුවා කොයි දිශාවටද වැඩියේ රසකන් ඔන්න ඔය දිශාවට කොයි මාවතෙන්ද වැඩියේ කිව්වා ඒ බුදුරජාණන් වහන්සේත් මහා ශ්‍රාවකයන් වහන්සේලාත් වැඩියේ ආකාශයෙන් ඒ නිසා පාර කියන්න බෑ මේ තාපසීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩිය දිශාවට දෑත නල්ලි තියාගෙන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා අර දිශාවට වැන්දා. මේ පින්වතුන්ට කියන්න එදා ඈත අතීතේ බුදුරජාණන් වහන්සේ වැඩිය දිශාවට වැන්දාද ඒ පිණින් අපේ ගෞතම බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් දැන් මම මොකද්ද මේ කියන්නේ කියේ? යන්න බැරි වුණා නම් කෙනෙකුට ඒ අය ඒ මහරහතන් වහන්සේලා සිටින දිශාවට හරි වඳින්න. බුද්ධ වන්දනාව කරනකොට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සිහි කරගෙන වඳින්න. හැබැයි ඔබට දිශාවකටත් වඩා වන්දනා කරගන්න තව අවස්ථාවක් තියෙනවා. කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලක්වැසි ලෝවැසි මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පොල්ගහවල මහමෙවුනා භාවනා සුපුවේ ශ්‍රී සම්බුද්ධ රාජමාලිගාවේ ඉහළ සුගන්ධ කුටියේ රත්හඳුන් කුටි 100 ගාණක් තුල 80ක් තුල 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ මහා ධාතු කරඬුව ඇතුලේ ඒ සියලු ධාතුන් වහන්සේලා දැන් වැඩ ඉන්නවා. ඒ නිසා පොල්ගහවල මහමෙවුනා භාවනා සුපුවේ ශ්‍රී සම්බුද්ධ රාජමාලිගාව දැන් ශ්‍රී සම්බුද්ධ රාජමාලිගාවක් පමණක් නොවේ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ශ්‍රී ධාතු වැඩ සිටින තුන් ලෝකේම මහා ස්තූපයක් ශ්‍රී සම්බුද්ධ රාජමාලිගාව දැකලා දෑත් එකතු කරත් බොහෝ පිං රැස් වෙනවා. රුවන්වැලි මහා සෑයේ ධාතුන් වහන්සේලා දැකලාවත් ළඟට ගිහිල්ලා නෙවෙයිනේ අපි වඳින්නේ. සෑයටයි වඳින්නේ. ඒ වගේ ධාතුන් වහන්සේලා ඇස් වලින් දැක්කේ නැති වුණාට මහා ධාතු කරඬුව ළඟට යන්න බැරි වුණාට ඒ සම්බුද්ධ රාජමාලිගාවට ඇතුල් වෙලා ප්‍රධාන පිළිම වහන්සේට වඳිනකොට ඒ තැනම ඉහළ තමයි ඒ රහතන් වහන්සේලා වැඩ ඉන්න ගන්ධ කුටිය තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ප්‍රමාද වෙන්න එපා. ජීවිතේ කවදාද කියලා දන්නේ නැහැ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. අද කල යුතු දේ අදම කරන්න කවුද දන්නේ හිට මරණයයිද කියලා. පොලිමේ ගිහිල්ලා එකතු කරගෙන ආපු තෙල් ටිකෙනුත් මිනිස් එක පිරිසක් ඇවිල්ලා තිබ්බා දවස් ගාණක් තෙල් එකතු කළා
ඊට පස්සේ ගමේ ඉන්න මිනිස්සුන්ට කියලා ඒ වාහනවල තියෙන තෙල් කටෙන් උරලා මේවට දාලා එක්කෙනෙක් ඇවිල්ලා තිබ්බ ධාතු වන්දනාවට ගෙදර ඉඳලාම ලූණු කකා ඇවිල්ලා තියෙන්නේ. කට ඉච්චර තෙල් සැරා. එහෙම මිනිස්සු ආවා. එහෙමවත් යන්න බැරි කාලයක් උදා වෙයි. ඊට කලින් වන්දනා කරගන්නට. තමන් කළ වන්දනාව සිහි කරගන්න. පින්වතුනි ඔය රැස් කරගත්ත පින ගිනි දැල්ලක් වගේ. පුණ්‍ය ගිනි සිලුවක් වගේ එකක්. නැවත නැවත සිහි කරනකොට අර මම දැන් රාහුල මහරහතන් වහන්සේගේ ගුණ කියනකොට හිත පැහැදෙන්නේ. ඒ වගේ රහතන් වහන්සේලාගේ එක එක රහතන් වහන්සේලාගේ ගුණ හිතන්න හිත තව තව පැහැදෙනවා. ඒක හරියට ගින්දරට දර දානවා වගේ. ඒතර ගින්දරට දර දාන්න ගින්දර මොකද වෙන්නේ? අඩු වෙනවද තව තව වැඩි වෙනවද? වැඩි වෙනවා. ගින්දරේ ස්වභාවය ඇවිලෙන්න උඩට යනවද පල්ලයට එනවද? උඩට යනවා. පින්වතුනි ඔබ රැස් කරගත්ත පින ගැන නැවත නැවත හිතා ඔය පුණ්‍ය ගිනි සීලුවට දර දමා අවුලුවා ගන්න. කෙලෙස් ගින්දර කෙලෙස් දවා යන විදිහට ඒ ගින්දර අවුලුවා ගන්න. රාගයේ ගින්දර අවුලුවා ගන්න නැතුව, ද්වේෂයේ ගින්දර අවුලුවා ගන්න නැතුව, මෝහයේ ගින්දර අවුලුවා ගන්න නැතුව පුණ්‍ය ගිනි සිලුව අවුලුවා ගන්න. ඇත්තටම අපේ හිතේ රාගය තියෙනවා කියලා යමක් තියෙනවා. ද්වේෂය තියෙනවා කියලා යමක් තියෙනවා. මෝහය තියෙනවා කියලා යමක් තියෙනවා. මේ රාග දේශ මෝහ කියන බීජෙට නැවත නැවත රාගික අරමුණු හිතා රාගය වැඩි වෙනවා. ඊට පස්සේ රාගෙන් කල යුතු කෘත්‍යයන් කරනවා. ඊළඟට මේ හිතේ තියෙන ද්වේෂයට තරහ යන අරමුණම හිතා ද්වේෂය වැඩි වෙලා වැඩි වුණ ද්වේෂයෙන් කල යුතු කෘත්‍ය කරනවා. මෝහේ ඇවිල්ලා වැඩි වුණ මෝහයෙන් කල යුතු කෘත්‍ය කරනවා. ඒ වගේ තමයි ඔබ රැස් කරගත්ත පින සිහි කර පින මෝරා ගන්න මෝරපු පිනෙන් කරන කෘත්‍ය ඊට පස්සේ කරනවා. ඔබට තවත් හිත පහදින්න කාරණාවක් කියන්නම්. ඔන්න පින්වතුනි දැන් පුංචි වෙලාවක් නේ දැන් මේ බණ අහන්නේ පුංචි වෙලාවක්. ධාතුන් වහන්සේලා දැක බලාගත්තේ පුංචි වෙලාවක්. වන්දනා කරගත්තේ පුංචි වෙලාවක්. එතකොට මේ වාගේ දේවල් දිහා බලනකොට අපි වෙන දේවල් වලට ගත කරපු වෙලාවත් එක මේක අඩු වෙලාවක්. නමුත් පින්වතුනි සුළු මොහොතකින් මේ රැස් කරගත්ත පින චූටි කියලා අවඤ්ඤාවට ලක් කරන්න එපා. ඔන්න ඔබ හිතන්න ඔබගේ ගෙදර බෝංචි ඇට තියෙනවා. මෑ ඇට තියෙනවා, කඩල කවුපි මොන් ඇට තියෙනවා. ඒ ඇට අතරින් ඔබට ලැබුණොත් එහෙම නුග ඇටයක්, නුග බීජයක්. නුග බීජය කියන්නේ තල ඇටයටත් වැඩිය පුංචි. අතිශයින් පුංචි. දැන් ඔබ මේ ටික රෝපණය කරනවා. රෝපණය කරනකොට බොංචි ඇටෙන් බොංචි පැලයක් හැදෙනවා. මොන් ඇටෙන් මොන් පැලයක් හැදෙනවා. කඩල ඇටෙන් කඩල පැලයක් හැදෙනවා. ඔන්න දැන් අර චූටි ඇටයක් තිබ්බ නුග පැලෙන් නුග පැලයක් හැදෙනවා නුග ඇටෙන්. අර සියලුම බීජ වලින් ගස් හැදිලා ඒ ගස් කොච්චර උඩට ගියත් ඒ සියල්ල අබිඹවා ඉහළට හැදෙනවා. මොකද්ද? නුග බීජේ. විශාල වෘක්ෂයක් වෙලා පැතිරී යනවා. ඒ නුග බීජ විශාලව පැතිරිලා ගියාට පස්සේ නුග ගහ යට තියෙන ගස් ටික මැරිලා යනවා. හවුද නැද්ද? ආන්නේ වගේ කොයිතරම් මේ වෙනකොට ඔයාලට වැරදිලා තිබ්බත්, ඔයාලගේ අතින් අකුසල් සිද්ධ වෙලා තිබ්බත්, පව්කම් සිද්ධ වෙලා තිබ්බත්, ඔබ මේ මොහොතකට රැස් කරගත්ත පින ගැන නිතර හිතන්න. එය සමත් ඔබගේ ජීවිතයේ සියලු අකුසල් යට කරලා ආර්යයන් වහන්සේලා මුණ ගැස්වන්නට ඒ පුණ්‍ය බීජයට පුළුවන්.
ඇත්තටම පින්වතුනි මට හරි පුදුමයි මේ මහරහතන් වහන්සේලා ගැන. මේ මහරහතන් වහන්සේලා අරහත්ත්වයේ පිණිස පාරමී පුරද්දී ගොඩාක් දන් දෙනවා. කෑම බීම වස්ත්‍ර ඉඳුන් හිටුන් හරියට දන් දෙනවා මේ අරහත්ත්වයේ පිණිස පින්පුරන අය. නමුත් පින්වතුනි රහත් වෙන ජීවිතේ දුතාංග සමාදන් වෙනවානේ. එක වේලෙන් වළඳන්නේ. එතකොට දානේ කඳු ගණන් ලැබයන්ද පින් කරලා එක වේලක් සමාදන් වෙනවා. සිවුරු 100,000 ගාණක් ලබන්න පින් කරලා සංසාරේ. එතකොට තුන් සිවුරින් විතරක් ඉන්නේ මේ දුතාංග සමාදන් වෙලා. ඊළඟට මැණික් වලින් මාලිගා ලැබෙන්න තරම් පින් කරලා මෙන්න සොහොනේ ඉඳ සමාදන් වෙලා. කොච්චර පින් කරලත් ඒ පිනේ විපාක මෝරද්දී මගේ රහතන් වහන්සේලා කැමැති අමා මහ නිවනට විතරයි. අමා මහ නිවනට විතරයි. සිතුවිලසට අමා මහ නිවන වළඳන සසරින් ඈතරට වැඩිය මුනිවරුන්ටයි අපි වන්දනා කළේ. ඒ මුනිවරුන්ට අපි වන්දනා කළා. බලන්න පින්වතුනි. ඒ නිසා ගොඩාක් හිත පහදවා ගන්න. ඒ චිත්ත ප්‍රසාදේ සුළුයි කියලා හිතන්න එපා. පින්වතුනි ඔබ දන්නවා ගටිකාර කුඹල්කරුවා. ගටිකාර කුඹල්කරුවා චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්ත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගෙදරින් රහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේන් වැඩලා දානිය ගත්තා කියලා සතුට සති දෙකක් පැවැත්තුවා. එක දිගට සතුට පැවැත්තුවා. තමන්ගේ ගෙදර වහලේ පිදුරු ටික අරන් ගියා කියලා ඒ සතුට මාසයක් පැවැත්තුවා. ඒ මාසේ සති දෙක කියලා කියන්නේ ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. 20000ක් ආයුෂ කාලේ මාසයක් සති දෙකක් කියන්නේ පොඩි කාලයක්. ඒ සතුට පවත්වපු ගටිකාර දැන් ඉපදිලා ඉන්න බ්‍රහ්ම ලෝකේ ඔහුගේ ආයුෂ කල්පේ 16000යි. සති දෙකක් සතුටින් ඉඳලා ආයුෂ කල්ප 16000යි. ඒ නිසා පින කියන එක පොඩ්ඩක් කියලා චූටි වෙලාවකට ඇති උනේ කියලා එහෙම අව탁සිරු කරන්න එපා. චිත්ත ප්‍රසාදේ සුළු වුණත් මහත් වූ පුණ්‍ය ස්කන්ධයක් ලැබලා දෙනවා. ඊළඟට මේ පින් කිරීමේදී තව පැත්තක් තියෙනවා. පින්වතුනි මේ හිත සනසහ ගන්න. හිත සතුටු කරව ගන්න. දුකේ එල්ලිලා ඉන්න එපා. නැවත නැවත දුක ඇවිල්ලා අපිට පීඩාවටපත් කරන මේ මෝසල කමට සාප කරන්න. අපි අවාසනාවන්තයෝ කියලා නෙවෙයි. බලන්න අපේ ඇස්වලට බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේලා පේනවා. ධාතු තැන්පත් මහා ස්තූප පේනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අපි ජීවිතේ එකම එක වතාවක් හරි වැන්දා. මේ ජීවිතේ කරුමක්කාර නැහැ. ඉතින් ඒ නිසා අපි යොන්න අද කතා කළා කෙනෙක් ඡණ්ඩ වෙන්නේ කොහොමද රෞද්‍ර වෙන්නේ කොහොමද? ඒ තමයි කෙලෙස් ඇවිස්සෙන්නේ නැති තාකල් අහිංසකයි ඔක්කොම. කෙලෙස් ඇවිස්සිච්ච ගමන් ඡණ්ඩේ. ඔබට යම් තැනක ඡණ්ඩියෙක් මුණ ගැහෙනවා නම් පාට දාන එක්කෙනෙක් මුණ ගැහෙනවා නම් ලෝකෙක් මුණ ගැහෙනවා නම් එයාට ඉහලින් කවුරුත් නැහැ වගේ කතා කරන කෙනෙක් මුණ ගැහෙනවා නම් ඔහුට කෙලෙස් ඇවිස්සීලා ඔහු ඡණ්ඩ වෙලා අහිංසක කෙනෙක් මුණ ගැහෙනවා නම් මොලොක් හිතක් තියෙන කෙනෙක් මුණ ගැහෙනවා නම් ඒ වෙලාවට එයාගේ කෙලෙස් සංසිඳිලා ඒවත් එක දිහා බලනකොට මහරහතන් වහන්සේලා කොයිතරම්නම් සාන්ත ඇතිද? මහරහතන් වහන්සේලා කොයිතරම් මොලොක් ඇතිද? ඇත්තටම අපි රහතන් වහන්සේලාට ගරු කළ යුත්තේ අපෙන් වරදක් වෙලා දඬුවම් ලැබෙයි කියලා හිතලාද? එහෙම නැත්නම් රහතන් වහන්සේලාගේ ගුණ උතුම් නිසාද? රහතන් වහන්සේලාගේ ගුණ උතුම් නිසා
අපි බලු පැට්ටු වගේ ඉන්න ඕන රහතන් වහන්සේලා ළඟ. රහතන් වහන්සේලා අපිට ගහන්නේ නැහැ, බනින්නේ නැහැ. මොකද රහතන් වහන්සේලා රෞද්‍ර නැහැ. උන්වහන්සේලාගේ හිත තමයි ගොඩාක් මොලෝ. රහතන් වහන්සේලාගේ හිත තමයි ගොඩාක් දයානුකම්පිත. ඒ නිසා තුනුරුවන්ට 아무තු බයක් ඇති කරගන්න එපා. බුද්ධ පූජාව වෙලාවට තිබ්බේ නැත්නම් රිටර්න් එකක් එයි. අපි දෙයියෝ නෙවෙයි අදහන්නේ, අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. නිසා අපිට බුද්ධ පූජාව තිබ්බොත් අපිට පිනක් රැස් වෙයි. දන් දුන්නොත් පිනක් රැස් වෙයි. බුදු ගුණ සිහි කළොත් පිනක් රැස් වෙයි. මිසක්කා ගිහිල්ලා වැඳලාව ගාතාවක් කියන්න බැරි වුණා නේ කියලා සෝකීටපත් වෙන්න එපා. අපිට බුදුරජාණන් වහන්සේවත් රහතන් වහන්සේලාවත් අපිට දඬුවම් කරන්නේ නැහැ. ඒ උත්තමයෝ අපිට අනුකම්පායි. ඒ නිසා රහතන් වහන්සේලා ගැන ලැජ්ජා බය පක්ෂපාතී බව යටහත් බව ඇති කරගන්න. උන්වහන්සේලා ගුණ සිහි කරන්න. කරපු පින් නැවත නැවත සිහි කරන්න. ඊළඟට මේ වගේ සිහි කරනකොට හිතේ රෞද්‍ර බව නැති වෙලා යනවා. එතකොට අපිත් එක්ක ඉන්න අනිත් අයට පහසුයි. දරුවන් රෞද්‍ර නැතිකොට දෙමව්පියන්ට පහසුයි. බිරිඳ රෞද්‍ර නැතිකොට ස්වාමියාට පහසුයි. ස්වාමියා රෞද්‍ර නැතිකොට බිරිඳට පහසුයි. අම්මා තාත්තා රෞද්‍ර නැතිකොට දරුවන්ට පහසුයි. අසල්වැසියා රෞද්‍ර නැතිකොට අනිත් අයට පහසුයි. එවැනි මිනිස්සු ඉන්න ගමට පහසුයි. එවැනි ගම් තියෙන නගරයට පහසුයි. එවැනි නගරයක් තියෙන රටට පහසුයි. එවැනි රටක් ලෝකෙට පහසුයි. එවැනි ලෝකයක් විශ්වයටම පහසුයි. අනේ මේ පාලකයන්ගේ හිතේ රාග දේශ හැමෝ හැවිස්සලා ඡණ්ඩ නැත්තම් මේ මිනිසුන්ගේ හිත කොච්චර මොලොක් වෙනවද? දැන් මේ ප්‍රශ්නේ කෙලෙස් නේද? ඒ නිසා අපිටත් යම් දවසක බුරබුරා නැගින්න මේ රාග දේශ මොහ මේ කෙලෙස් සංසිඳවා ගැනීමට, කෙලෙස් ප්‍රහාණය කර ගැනීමට ඒ මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩිය වදාළ නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත ප්‍රණීත අමා මහ නිවන අවබෝධ කර ගැනීමටම මේ සියලු පින් හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු.